අද 2021 වසරේ දෙසැම්බර් මස 10 වන සිකුරාදා. පැහැබර සතියක අවසානයේ දකින සිකුරාදා දිනයේ හිමිදිරි උදෑසන ඔබ හමුවට එන අපි සත්මාධ්‍ය කලාවක සොඳුරු වූණින් විතරක් සොයා යන කන්දඋඩරට මහත්වරුන්ගේ තක්සලාවේ මාධ්‍ය සිංහනාදය උඩුගුවනට මුසු කරන රේඩියෝ කිංස්වුඩ්. යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන් ඉන්දිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන් අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම් කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන් එකිනි නිවන මඟ සෙවීම වරදක් දැයි මට කියන් යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන් ඉන්දිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන් අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම් කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන් ගිනි ගන්නා රටක කෙලින මීහරකුන් වැනි පුතුන් කුමටද මට මහවිරුවෙකි සිරගේ මල මගේ පුතුන් කෝටි ගණන් බිහිවේවා මගේ පුතු වැනි තව පුතුන් කිරිමව් ලෙස මම ඉන්නම් එවන් පුතුන් ළඟ උතුම් යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන් ඉන්දිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන් අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම් කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන් සුපුරුදු පරිදි අදත් හිමිදිරියේම අපි ඔබ හමුවට එන්නේ ඔබේ දැනුම අලුත් කරමින්ම අර්ථාන්විත දිනයක් ආරම්භ කරන්නට. පවතින COVID-19 වසංගත තත්ත්වය සෑම අංශයකටම අහිතකර ලෙස බලපා තිබියදී ඇතිවන අභියෝග ජයගනිමින් ඔබත් එක්ක තොරතුරු බෙදා ගන්නට අපි සමත් වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපිට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්. Good morning for all of you. Yes, of course. So as Sadakit told us before, we started the Radio Kingswood with a new guys last Wednesday, and since then we brought you the Radio Kingswood 3 times. So at the beginning of today's program, we again remind you that you could join with us with the Radio Kingswood in announcing, editing, script writing, audio editing and in video editing. So if you hope to engage in any one of those events, you could contact one of our crew members and join with us. ඔව් මේ ආඩම්බරයත් සමගින් වැඩසටහන පටන් ගන්නට පෙර මතක් කළ යුතු විශේෂ කරුණක් තියෙනවා. මේ වන විටත් අපි ජීවත් වෙන්නේ COVID-19 මාරයා සැරිසරන සමාජය තුළ. කොයි වෙලේ කාට කොයි විදිහට කොහොම මේ වසංගතය බෝ වේවිද
මේ වසංගතය කවදා අවසන් වේවිද කියන එක අපි කවුරුත් දන්නේ නැහැ. ඒ වගේම ඔමික්‍රෝන් කියලා අලුත් ප්‍රභේදයකුත් බිහි වෙලා තියෙනවා. ඉතින් මේ පවතින වාතාවරණය හමුවේ අපේ ආරක්ෂාව සලසා ගැනීම අපේම වගකීමක්. නිවැරදි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ආරක්ෂිතව කටයුතු කරන්න අපි වග බලා ගන්න ඕනි. හැකි සෑම විටම නිවැරදි ආකාරයට සවන් යොදා දෑත් සෝදා දෑත් පිරිසිදුව තබා ගැනීම, විෂබීජනාශක දියර යොදා දෑත් පිරිසිදු කර ගැනීම, නිවැරදි ආකාරයට මුහුණු ආවරණ පැළඳීම ආදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න ඕනි. ඒ වගේම තමයි සමාජ දුරස්ථභාවය කියන්නේ. බොහෝ කාලයකට පස්සේ යාළුවන්ව හම්බුනාම සමාජ දුරස්ථභාවය තියාගන්න නම් හිත ඉඩ දෙන්නේ නැහැ කියලා අපි දන්නවා. ඒත් පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දීලා තියෙන උපදෙස් වලට අනුව මීටරෙන් ජීවිතේ ගෙවමින් සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන එකයි මේ දරුණු වසංගතයේ සමාජයෙන් තුරන් කර දාන්න අපි හැමෝම කළ යුත්තේ. මේක අපි හැමෝගේම වගකීමක් සහ අනාගත ආයෝජනයක්ද වෙනවා. අද මුළු මහත් ලෝකයටම වැදගත් දිනයක්. විශ්වීය අගයන් මත පදනම් වන මානව හිමිකම්, සමානාත්මතාව, ගෞරවය, ස්ථාවරත්වය, සහභාගීත්වය, වගකීම්, ප්‍රතිපෝෂණය සහ නීතියේ ආධිපත්‍ය වගේ වැදගත් සංකල්පයන් වල වටිනාකම පුරවැසියන්ගේ අවධානයට ලක් කිරීම උදෙසා විශේෂ වුණු දිනයක් අද එදිලා තිබෙනවා. එහෙම නේද? ඔව් මනුල. අදට එහෙම නැත්නම් දෙසැම්බර් මාස 10 වෙනිදාට තමයි ජගත් මානව හිමිකම් දිනය යෙදිලා තියෙන්නේ. ඉතින් රේඩියෝ කින්ස්වුඩ් අද දවස වෙන්නේ ජගත් මානව හිමිකම් පිළිබඳව කතා කරන්නට. මොනවද මේ මානව හිමිකම් කියන්නේ? රටක නීතියෙන් සහ අන්තර්ජාතික නීතිය මගින් නෛතික අයිතිවාසිකම් ලෙස නිරතුරුව පිළිගැනෙන සදාචාරාත්මක ප්‍රතිපත්තීන් මානව හිමිකම් හෙවත් මානව අයිතිවාසිකම් ලෙස හඳුන්වනවා. මිනිසාට මිනිසෙකු ලෙස ජීවත්වීමට තිබෙන අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් ලෙස සරලව හඳුන්වා දෙන්න පුළුවන්. මේ ආකාරයට මානව අයිතිවාසිකම් කියන්නේ මොනවාද කියන එක හඳුන්වා දුන්නට එය නිශ්චිත නිර්වචනයකින් ඉදිරිපත් කරන්නට බැහැ. මානව හිමිකම් ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ මෙහෙම සඳහන් වෙනවා. මනුෂ්‍යයෙකු වීම නිසාම පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට මානව අයිතීන් හිමි වෙනවා. මිනිසුන්ගේ හැකියාවන් වර්ධනය කරන්නට හා මිනිසුන්ට ජීවත් වීමට රුකුලක් විදිහට මානව අයිතිවාසිකම් පවතිනවා. ඒ වගේම හැම පුද්ගලයෙකුටම මේවා සමානව පවතිනවා. Yes, Dinesh. As you told, human rights are essential to live in the society. These human rights are formatted as every human can live in the world as a family. Basically, the human rights are the foundation of the justice, peace and freedom in the world. When talking simply, these human rights give us right to believe in one religion, to follow any nation, to live in a place we hope. That is, they give all the human beings an opportunity to live in this world while being treated equally. විවිධ චින්තකයින් මානව අයිතිවාසිකම් පිළිබඳ විවිධ නිර්වචන ඉදිරිපත් කරලා තිබෙනවා. මානව අයිතිවාසිකම් කියන්නේ ස්වභාවික පියවි ජීවිතයක් ගත කිරීම සඳහා මනුෂ්‍යයෙකුට අත්‍යවශ්‍ය මූලික අයිතිවාසිකම් විදිහට අර්ථ දැක්විය හැකි බව ශ්‍රී ලංකා නීතිය හා මානව අයිතිවාසිකම් පිළිබඳ නීතිඥ චාරුක සමරසේකර මහතා සඳහන් කොට තිබෙනවා. කොළොම්බියානු සරසවියේ විශ්වකෝෂයට අනුව මානව හිමිකම් කියන්නේ මිනිසුන්වීම නිසා ලැබෙන්නා වූ අයිතීන් වනවා. ඒවා සිවිල්, දේශපාලන, සංස්කෘතික හා ආර්ථික අයිතීන් වන අතර මේවා මනුෂ්‍යයාගේ ගෞරවය මත රඳා පවතිනවා. මානව අයිතිවාසිකම් කියන්නේ යුතුකම් බව මහත්මා ගාන්ධිතුමා සඳහන් කරනවා. කෙසේ වෙතත් අතීතයේදී ලොව සෑම මිනිස්සුකුටම මෙම අයිතිවාසිකම් එක හා සමානව භුක්ති විඳීමට හැකියාවක් ලැබුණේ.
සුළු පිරිසකට පමණයි මේවා භුක්ති විඳීමට හැකියාව ලැබුණේ. ඇත්තටම එය අයිතිවාසිකම් වලට වඩා වරප්‍රසාද ලෙස හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් නූතන රාජ්‍ය සංකල්පය බිහිවීමත් එක්ක මිනිස් අයිතිවාසිකම් ගැන ගැඹුරු කතා බහක් ඇති වුණා. සෑම මිනිසෙකුටම සමාන අයිතිවාසිකම් හිමිවිය යුතු බවට තීරණය වුණා. මුල් කාලයේදී ජීවත්වීමේ අයිතිය ඇතුළු මානව හිමිකම් කීපයක් පමණක් පිළිගැනීමට ලක්වුණු නමුත් පසු කාලීනව මානව අයිතිවාසිකම් යන්න ඉතාමත් පුළුල් ලෙස විග්‍රහයට ලක්වුණා. එහිදී මිනිසාගේ ආර්ථික, දේශපාලන, සමාජ සහ සිවිල් යන අයිතීන් සියල්ල මානව අයිතිවාසිකම් ලෙස විග්‍රහයට ලක්වුණා. Sandakit, just think of an instance where you work in a place and all of the employees in it, including you, has to do equal amount of work. Think you get a low income than others in the workplace. There is no any fair, there is no any equity. Therefore, your human rights have been broken. So, then you can seek legal help. The law is formulated to support you in this situation. So, this is the importance of human rights. Therefore, every human has to be well known about these rights. Not only in occasions like this, but also, as Sandakit told us, the every right related with the economic, political, social, civil and cultural aspects of human were concerned as human rights. සමාජයේ ජීවත් වන මිනිසාට මිනිසෙකු විදිහට නැගී සිටීමට හැකියවීමේ ප්‍රතිඵලයක් විදිහට අයිතිවාසිකම් හිමි වුණා. අතීතයේ මිනිසා Tamanට හිමි නිසි තැන හිමි නොවීම නිසා අපමණ දුක් ගැහැඩවලට ගොදුරු වෙමින් ජීවත් වුණා. මේ වගේ පදනමක් තුල ලෝක ප්‍රජාව විසින් අයිතිවාසිකම් කියන සංකල්පය නිර්වචනය කරමින් මිනිසාට මිනිසෙකු විදිහට නැගී සිටින්නට අවස්ථාව උදා කරගත්තා. ඉතින් මේ වගේ තත්ත්වයක් තුල මුළු ලෝකය පුරාම මානව අයිතිවාසිකම් ඉතා වේගයෙන් ව්‍යාප්ත වුණා. මානව හිමිකම් පිළිබඳ පුළුල් කතාබහක් ඇති වෙන්නේ 1945 වර්ෂයෙන් පස්සේ. ඊට කලින් ඉඳලම හැබැයි ඒ පිළිබඳව පසුබිමක් සැකසෙමින් තිබුණා. මේ පිළිබඳව හොයා බලන්න තමයි දැන් අපි යන්නේ. 1945 වර්ෂය කියන්නේ මානව අයිතිවාසිකම් ක්ෂේත්‍රයේ සුවිශේෂී කඩයිමක්. ඒකට හේතුව වෙන්නේ දෙවන ලෝක මහා සංග්‍රාමයට පස්සේ බිහි වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍රගත කරගනිමින් මානව අයිතිවාසිකම් පිළිබඳව විශ්ව ප්‍රකාශනය බිහිවීම. ඒත් ඒ වෙනුවෙන් 1945ට පෙර ඉඳන්ම පසුබිම හැදිලා තියෙනවා. ඒ වගේ සිදුවීම් අතර සුවිශේෂී සිදුවීම් විදිහට 1215 වර්ෂයේදී ඇතිවුණු මැග්නා කටා ගිවිසුම, 1688 වර්ෂයේදී ඇතිවුණු අයිතිවාසිකම් පනත, 1628 වර්ෂයේදී සිදුවුණු ඉංග්‍රීසි විප්ලවය, 1776 වර්ෂයේ ජූලි 4 වන දිනදී නිර්මාණය වුණු ඇමරිකා එක්සත් ජනතා ස්වාධීනතා ප්‍රකාශය, 1789 වර්ෂයේ අගෝස්තු 28 දා නිර්මාණය වුණු මිනිසා සහ ප්‍රංශපුරවැසියාගේ අයිතිවාසිකම්, 1857 වර්ෂයේදී ක්‍රියාත්මක වුණු ඉන්දියානු නිදහස් සටන සහ 1917 දී ක්‍රියාත්මක වුණු ඔක්තෝබර් විප්ලවය දක්වන්නට පුළුවන්. ඉහත අවස්ථාවලදී සිදුවුණු මහජන එකතුවීම් ඉල්ලීම් හා අයිතීන් වෙනුවෙන් කරපු අරගලවල ප්‍රතිඵලයක් විදිහට මානව අයිතිවාසිකම් වර්ධනය වුණු බව කියන්නට පුළුවන්. මානව හිමිකම් ගැන කතා කරද්දී අපිට වැඩිපුරම ඇහෙන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රඥාප්තිය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය එහෙම නැත්නම් UDHR තමයි මානව හිමිකම් පිළිබඳව මෙතෙක් ලෝකේ නිර්මාණය වුණු විශිෂ්ටතම ලියවිල්ල විදිහට සැලකෙන්නේ. 1948 දෙසැම්බර් මාස 10 වන දින සම්මත වුණු මේ ලියවිල්ල දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ සිදු වූ මානව හිමිකම් ක්ෂේත්‍රයේ මහා විනාශය නැවතත් සිදුවෙන එක වළක්වන්නට ලෝක ප්‍රජාවම එකට එක් කරපු අවස්ථාවක් ලෙස දක්වන්නට පුළුවන්. අද වන විට මෙම ගිවිසුමේ වගන්ති තම රටවල් තුළ ක්‍රියාත්මක කරන්න රාජ්‍ය 191ක් කටයුතු කරනවා. වගන්ති 30කින් සමන්විත වෙන මේ ප්‍රකාශය තුළින්
මිනිසුන්ට හිමිවිය යුතු සෑම අයිතිවාසිකමක්ම තහවුරු කරලා තියෙනවා. The Universal Declaration of Human Rights, the UDHR, has concerned about many fields when formulating this set of human rights so that a human can live in the world fairly. Equality, security, recognition, movement, education and nutrition are some of those fields where the 30 statements of the UDHR has concerned when formulating these rights. Also, the UDHR stated in its final, the 30th statement as nothing in this declaration may be interpreted as implying for any state, group or person any right to engage in any activity or to perform any act aimed at the destruction of any of the rights and freedoms set forth herein. So it is justified that human rights treat every person, group of people or a state equally. එතකොට දැන් ඔබට තේරෙනවා ඇති දෙසැම්බර් 10 වනදා ජගත් මානව හිමිකම් දිනය විදියට තෝරාගෙන තිබෙන්නේ ඇයි කියලා. ඒකට හේතුව තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සම්මත කරගත්තේ 1948 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 10 වෙනිදා වීමයි. Yes, Manula. So all of us know that Sri Lanka received independence in 1948. After receiving independence, the Sri Lankan rulers also paid their attention about human rights. Starting up with the first Republican Constitution in 1972, the Prime Minister Sirimavo Bandaranaike included the 18th statement of the Constitution stating about the human rights. It is important that the basic human rights of the people was recognized by the Constitution itself. In 1978, by the constitutional reforms formulated by the Prime Minister J.R. Jayawardena, the statement about human rights was stated in detail than in the 1972 constitutional reforms. The 126th statement of the Constitution stated that if anyone's human rights have been broken, the person could file a petition in the Supreme Court within a month. This is how the Sri Lankan rulers took steps to secure human rights in Sri Lanka. Dear friends, with this pandemic situation, most of us had to adapt to a virtual mode of education. Computer plays a major role in this education system. What do you know about computers? Today, Mesit Kudagama is ready to bring you some interesting factors about the computer. Mesit? In the modern world, computers play a prominent role in a human's life. It is a must in online education. We use it to do calculations, to surf the internet, listen to music. The list goes on and on. Interested in computers? Let's find out a bit more about it. The history of computers starts about 2000 years ago in Babylonia, at the birth of the abacus. Blaise Pascal is credited for building the first digital computer in 1642, which was named as the Pascaline. It added numbers entered with dials and was made to help his father, who was a tax collector. A step towards automated computing was the development of punched cards. Charles Babbage started to make his analytical engine using punch card system concept. This machine was based on the concept input, process and output. Since this concept helped in the development of computers, Charles Babbage is called the father of computing. For those of you who are wondering, punched cards were used to store information by punching a card in a certain sequence automatically. A few decades forward, two important engineering discoveries changed the computer field forever. These discoveries were the magnetic core memory and the transistor. These discoveries made their way into the computers, improving their performance for the better. By the late 1980s,
Some personal computers were run by microprocessors that could handle 32 bits of data at a time and could process about 4 million instructions per second. Ever wondered what the term computer means? It has been borrowed from the term compute, which means to calculate. A modern-day computer operates at a very high speed. It can perform several million instructions in 1 second. And the speed of the computer? It is measured in MIP, which means million instructions per second. In terms of accuracy, a computer performs with a very high degree of consistent accuracy. If you ask a computer to perform a particular calculation, say division of two numbers 1,000 times, it will perform each division with the same accuracy. Other than that, a computer is diligent, versatile, and obviously have no emotions. Computer viruses can be considered as villains in the world of computing. They generally require a host program. The virus writes its own code into the host program, and when the program runs, the written virus program is executed, causing damage. A computer worm is different than that. A computer worm doesn't need a host program, as it is not restricted by the host program, but can run independently and carry out attacks. Motives for creating viruses can include seeking profit, desire to send a political message, personal amusement, or even to demonstrate that a vulnerability exists in software. John von Neumann is considered the father of computer virology. His design for a self-reproducing computer program is considered the world's first computer virus. The Creeper virus, considered the world's first computer worm, was created in 1971 by Bob Thomas. The Creeper gained access to computers via the ARPANET, the forerunner of the Internet, where the message, "I am the Creeper, catch me if you can," was displayed. The worst computer virus outbreak in history, MyDoom, caused estimated damage of $38 billion in 2004. Also known as Novak, this malware is technically a worm which spread by mass emailing. SoBig, WannaCry, Zeus, and CodeRed are some other major computer viruses. මේ වන විට ලෝකය පුරාම මානව අයිතිවාසිකම් පිළිබඳ විශාල දියුණුවක් ඇති වෙලා තියෙනවා. සෑම ඉසව්වක්ම ආවරණය කරමින් මානව අයිතිවාසිකම් සුරක්ෂිත වෙලා තියෙනවා. ඒත් සුපරීක්ෂාකාරීව බලද්දී ඇතැම් අවස්ථාවල මානව අයිතීන් ඉටු වෙලා නැති බවත් සමහර ශේෂ්ත්‍ර සම්බන්ධයෙන් මානව අයිතීන් සුරක්ෂිත කර නැති බවත් පෙනී යනවා. මේ ඊට උදාහරණ කිහිපයක්. වර්තමානයේ ලොව පුරා පවතින විවිධ යුද්ධ කටයුතු නිසා දහස් ගණනකගේ මානව අයිතිවාසිකම් කඩවෙලා ඔවුන් හිංසනයට පවා ලක් වෙලා තියෙනවා. මේ පිරිස මෙම යුද්ධවලට ඍජුවම සම්බන්ධ නොවුණත් මෙකී විපාකවලට මුහුණ දෙන්නට ඔවුන්ට සිදුවීම ඉතාමත් ඛේදනීය තත්ත්වයක්. ඒ වගේම ලෝකයේ පුරා පවතින ගරිල්ලා සංවිධානවලට ළමා සොල්දාදුවන් යොදාගන්න එක්කෙන් ළමා අයිතිවාසිකනුත් උල්ලංඝනය කරලා තියෙනවා. කාන්තා අයිතිවාසිකම් පිළිබඳව ඉතා දැඩිව සාකච්ඡා වෙන මේ වගේ කාලයකදී මැද පෙරදිග කලාපය තුළ කාන්තා අයිතිවාසිකම් දැඩිව උල්ලංඝනය වෙනවා. ඒ වගේම සමහර සම්මුතින් සහ ප්‍රඥප්ති බොහෝමයක් කොලයට පමණක් සීමා වී තිබීම අපි හැමෝටම ප්‍රශ්නයක්. Yes, of course, Sanakit. So as you told us before, these human rights have been broken in so many occasions throughout the world. As an example, all of us know the case related to George Floyd. The security guard with a black skin was killed by a policeman with a white skin in America. This incident resulted in many protests under the theme Black Lives Matter. In this occasion, human rights were broken even by a police officer, which seems very disappointing. Therefore,
we have to contribute us much as we can to secure not only yours but also others' human rights too in order to create a peaceful world. But it is an unfortunate fact that these human rights are still being broken in our society. තවත් භයානක පැත්තක් තමයි මානව අයිතිවාසිකම් වලට වඩා වැඩි වේගයෙන් විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවීම නිසා සමහර අයිතිවාසිකම් විද්‍යාවේ හා තාක්ෂණයේ බලය නිසා යටපත් වෙන එක. නූතනයේ නිපදවන පරිගණක වැනි භාණ්ඩ, ජාන පිටපත් තාක්ෂණය, නලදරූපත්, අනායාස මරණ, කෘත්‍රිම ජීවිතාධාරක ආදී යොදා ගැනීම තුළින් මානව අයිතිවාසිකම් අභියෝගයට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට බලද්දි සිද්ධ විය යුත්තේ මානව අයිතිවාසිකමුත් විද්‍යාව හා තාක්ෂණය වගේම ක්ෂණිකව යාවත්කාලින වෙන එකයි. So, dear friends, now every one of us in the Radio Kingswood would like to remind you that don't be afraid of seeking legal help if you have faced an instance where your human rights have been broken. Because it is your right to live being treated fairly in the society. And also, it will help in making a fair society not only in your city, your country, but in the whole world. It will contribute to make your future safe and fortune. That will make the whole world a fair place for every person to live. මෙතෙක් වෙලා අපි ඔබ එක්ක බෙදාගත්ත තොරතුරු වලට අනුව මානව අයිතිවාසිකම් කියන්නේ ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කිරීමට හැකි සෑම දිනාටම සමානව ලැබෙන සර්ව භෞමික සංකල්පයක් නොවන බව පෙනී යන්නට ඇති. ඉතින් මානව හිමිකම් ආරක්ෂා කරන්නට මීට වඩා ක්‍රමවේද ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බව අපි හැමෝටම දැන් පැහැදිලි වෙනවා. මානව හිමිකම් වෙනුවෙන් පවත්නා අභියෝග හඳුනාගෙන ඒවා ඉවත් කරන්නට පියවර යොදන්නට ඕන. එතකොට මේ ලෝකය මීට වඩා සුන්දර ස්ථානයක් වෙනවා නිසකයි. අපි හැමෝමත් මානව අයිතිවාසිකම් වලට ගරු කරමින් කටයුතු කරන්න ඕන. ඒක අපෙන් දුවේ යුතු යුතුයකමක් වගේම වගකීමක්. මෙතෙක් වෙලා ඔබ සමග දැනුම තොරතුරු ආකල්ප බෙදාගත් අපිට දැන් ඔබෙන් සමුගන්නට කාලය ඇවිල්ලා. පුරා අඩහෝරාවක් ඔබ සමග තොරතුරු බෙදාගත් අපි සඳකිද්දු ලංජන, මනුල රන්හොටිගේ, පසිඳුරන්න සිරි, පියුම් ජිත් ඉහළ කොඩිප්පිලි සමගින් දිනෙත් සංකලන. විශේෂාංගය ඉදිරිපත් කළේ මෙසිත් කුඩාගම. සිංහල පිටපත් රචනය යසන්ජිත් බණ්ඩාර. ඉංග්‍රීසි පිටපත් රචනය පසිඳුරන්න සිරි. සංස්කරණය සහ තාක්ෂණික සහාය යසන්ජිත් බණ්ඩාර සහ සඳකිද්දු ලංජන. තවත් නැවුම් සතියක අඟහරුවාදා හිමිදිරි උදයේ අරුණලු අතරින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අපි දැනට ඔබෙන් සමුගන්නවා. නැවත හමුවනතුරු ඔබ සැමට සෞඛ්‍යාරක්ෂිත මෙන්ම ජයග්‍රාහී කාලයක් වේවා. අපි රේඩියෝ කිංස්වුඩ්. ආයුබෝවන්.